අයිබෝන්. අපි රටක ජනතාව විදිහට අපි ජීවත් වෙන්නේ රටක් විදිහට අපි ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් අපිට ලැබිලා තිබෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ ජීවත් වෙන අපිට අයිතිවාසිකම් ලැබෙනවා. මොනවද මේ අයිතිවාසිකම් කියන එක? ජනතාවට ලැබෙන අයිතිවාසිකම්, ජනතාවට රජයකින් නියුතු යුතු අයිතිවාසිකම්, ඒ වගේම සමාජයෙන් නියුතු යුතු අයිතිවාසිකම් මොනවද කියන කාරණේ තමයි අපි අද සිටිජය සංවාද මණ්ඩපයෙන් සාකච්ඡා කරන්නේ. මේ සඳහා පැමිණ සිටින අපේ මැදිරියට නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය, ඇය ජනතා නීතිඥයෝ සංවිධානයේ විධායක සභිකවරියක්. අයිබෝන් ඔබතුමීට. අයිබෝන්. මම ඔබතුමීගෙන් මුලින්ම දැනගන්න කැමතියි, මම අර මුලින් කියපු විදිහට මානවයාට අපිට අයිතිවාසිකම් තියෙනවා සමාජයෙන් උරුම වෙච්ච, එහෙම නැත්නම් නීතියෙන් උරුම වෙච්ච. මොකක්ද අයිතිවාසිකමක් කියලා කියන්නේ අපිට ලැබෙන? මිනිස්සෙක් මේ ලෝකෙට බිහි වෙනවත් එක්කම ඕනෑම මිනිසෙකුට ස්වභාවයෙන්ම උන්ට අවශ්‍ය කරන හිමිකම් ප්‍රමාණයක් මේ ලෝකේ හැම කෙනෙක්ටම මිනිසෙක් විදියට හිමි වෙනවා. මූලිකව අපි සරලම අර්ථයෙන් ගත්තොත් මිනිසෙක් විදියට උපත ලැබීමෙන් පස්සේ ඒ පුද්ගලයාට රටක නීතිය මගින් හෝ වේවා, එහෙම නැත්නම් රටේ පාලන ක්‍රමය මගින් හෝ වේවා, ඔවුන්ට යම් කිසි ආකාරයක භුක්ති විඳීමට ලබා දෙන අයිතිවාසිකම් සමූහයක් තමයි සාමාන්‍යයෙන් අපි සැලකන්නේ ඔවුන්ගේ මානව හිමිකම් නැත්නම් මූලික අයිතිවාසිකම් කියලා. රටක ඕනෑම රටක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට පව ඇතුළත් කරලා තියෙන මේ විශ්වීය මිනිසුන්ට ලබා දීලා තියෙන මේ අයිතිවාසිකම් සමූහය ඒ රටේ නීතියට, ඒ රටේ මිනිසුන්ගේ ස්වභාවය සහ ඒ මිනිසුන්ගේ අවශ්‍ය කරන අවශ්‍යතා අනුව අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් වලට මේ අයිතිවාසිකම් ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම අපේ ලංකාවේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙත් මිනිසුන්ට මේ උපතින්ම අදාළ වෙන, එහෙම නැත්නම් ජීවියෙක් විදිහට උපත ලැබීමෙන්ම ඇති වෙන අයිතිවාසිකම් ඇතුළත් කරලා තියෙනවා. ඒව තමයි මූලික අයිතිවාසිකම් විදිහට පරිච්ඡේදයක් අපේ ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ. හොඳයි. දැන් අපි සාමාන්‍යයෙන් අපි වගේ රටක් විධායකයේ සහ ව්‍යවස්ථාදායකයත් එක්ක තමයි රටක් හසුරුවන්නේ. එතකොට මේ කියන ආයතන දෙකට වගකීමක් තියෙනවද ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම? අනිවාර්යයෙන්. මොකද රටක ප්‍රධාන පරමාධිපත්‍ය බලය තියෙන්නේ ජනතාව සතුව. අපි දන්නවා අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ පරමාධිපත්‍ය බලය තියෙන්නේ ජනතාව සතුයි කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙම තහවුරු කරලා තියෙනවා. එතකොට මේ පරමාධිපත්‍ය බලය තමයි විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ කියන මේ ක්‍රමවේදයන් වලට බෙදිලා ඒ කුළුණු තුනට බෙදිලා ගිහිලා තියෙන්නේ. එතකොට රජයකට වගකීමක් තියෙනවා. රජයකට කියන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණ, මෙන්න මේ කියන කුළුණු තුනටම වගකීමක් තියෙනවා මේ රටේ මිනිස්සු වෙනුවෙන්. එහෙම නැත්නම් මහ ජනතාවගේ පරමාධිපත්‍ය බලය, ඔවුන් වෙත පවරලා තියෙන පරමාධිපත්‍ය පෙරලා ඔවුන් සම්බන්ධයෙන් ඔවුන්ට ඔවුන්ගේ හිතසුව පිණිස, එහෙම නැත්නම් ඔවුන්ගේ එදිනෙදා ජීවිතය සම්බන්ධයෙන් වන සියලුම කටයුතු සම්බන්ධයෙන් වගකීමක් දරන්න මේ කුළුණු තුනටම සිද්ධ වෙනවා. සහ ඔවුන්ට ඒ සම්බන්ධයෙන් දැඩි වගකීමක් රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම පවරලා තියෙනවා. ඒක නීතියක්ද? නීතියක්. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය කියලා කියන්නේ රටේ ප්‍රධාන මූලික නීතිය. ඒ නීතිය තුල තමයි තහවුරු කරලා තියෙන්නේ මේ ආකාරයේ පරමාධිපත්‍ය බලය අර කියන අංශ තුනට, ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ කියන අංශ තුනට බෙදලා තියෙන්නේ. එතකොට ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන නීතිය නම් ඒක තමයි අපි රටේ සලකන ප්‍රධාන නීතිය වෙන්නේ. එතකොට ඇත්තටම මේ කිව්වොත් ඒක රටේ නීතිය විදිහටම මහ ජනතාවට ඒ ලැබෙන වගකීම, රජයක් මගින් ලැබෙන අවධානය, වගකීම ලැබිලා තියෙනවා. දැන් ඔබ ඔය කිව්වේ රජයේ පැත්තෙන්නේ සමාජයට වගකීමක් නැද්ද අයිතිවාසිකම් ආරක්ෂා කරන්න? අනිවාර්යයෙන්. මොකද අපිට හැම දෙයකදීම රජයකට චෝදනා කරන්න හැකියාවක් නැහැ. මොකද සමාජයක් මතින් තමයි මම අර කියපු ආකාරයට පරමාධිපත්‍ය බලය කියන එක පවර්ලා දීම කරන්නේ සමාජයක් කරා. මොකද පුරවැසියෝ ඉන්නේ සමාජයේනේ. මූලික විදිහට සමාජයට තමයි ලොකුම වගකීම තියෙන්නේ. සමාජය අඥාන වුණොත්, එහෙම නැත්නම් ඔවුන්ගේ තීරණ තීන්දුව වැරදි වුණොත්, ඒ සමාජය තුලින් ගොඩනැගෙන අර කියන බලය, පරමාධිපත්‍ය බලය පැවරීම අවසානයේදී යම්කිසි ආකාරයේ යහපත් හෝ අයහපත් කියන දේ තීරණය වෙනවා. එතකොට සමාජයකට තමයි ප්‍රධාන වගකීම තියෙන්නේ අපි අර කියන කුළුණු තුන නිවැරදිව ගොඩනගා ගැනීමේ ක්‍රියාදාමයේ මූලික පුරෝගාමියා වෙන්නේ සමාජය. එතකොට පුරවැසියා සහ සමාජය. එතකොට සමාජයේ තමයි ප්‍රධානම වගකීම තියෙන්නේ මේ රටේ ක්‍රියාකාරීත්වය, එහෙම නැත්නම් රටේ නීතියේ ක්‍රියාකාරීත්වය. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා අපි මොන හරි දෙයක් අපි යම්කිසි ආණ්ඩුපත් කරලා යම් කාලයක් ගියාම අපි දොස් කියනවා. මේ ආණ්ඩුව හොඳ නෑ, මෙහෙම කියලා ප්‍රශ්න කරනවා. නමුත් ඒ දේවල් පත් කරගන්න
මුලින්ම ජනතාවට තමයි පුරවැසියට තමයි සමාජයට තමයි බලය තිබුණේ. නමුත් ඒ බලය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක නොකරන හේතුව මත අවසානයේදී අපිට ප්‍රතිඵල වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ධර්මශ්‍රී කියපු ආකාරයටම සමාජයට ලොකු වගකීමක් තියෙනවා මේ ක්‍රියාකාරීත්වය හදාගන්න එක. මොකද හදාගත්තට පස්සේ ඒකට දොස් කියනවට වඩා මේක නිර්මාණය කරගද්දිම සමාජයේ තමන්ගේ වගකීම තේරුම් ගන්නවා නම් පුරවැසියා වගකීම තේරුම් ගන්නවා නම් මම හිතන්නේ අපේ හැම පද්ධතියක්ම ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන මේ තුන් ගොල්ලන් මිත්තාම ශක්තිමත් ආකාරයට ගොඩනගා ගැනීමේ වගකීම එහෙම නැත්නම් ඒ අභිලාෂය සාක්ෂාත් කරගන්නට පුළුවන්. ඒ නිසා සමාජයට ලොකු වගකීමක් තියෙනවා. ඔව් දැන් ඔය මූලික අයිතිවාසිකම් කඩව කිරීමේ වැඩිම චෝදනාව වෙන්නේ අපි මේ සමාජයේ දකිනකොට අපි එදිනෙදා ප්‍රවෘත්ති අහනකොට සහ අපිට ලැබෙන පණිවිඩ වලින් අපි දන්නකොට නීතිය පැත්තෙන්. ඒ කියන්නේ අපි හිතමු මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලින් අයිතිවාසිකම් කඩ වෙනවා කියනවා. එහෙම නැත්නම් රජයෙන් කියලා කියනවා. ඇයි නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට මේ තරම් චෝදනාවක් තියෙන අයිතිවාසිකම් කඩවීම පිළිබඳව? ඒක ඇත්තටම හරිම මේ අපි කියනවා ඛේදනීය තත්ත්වයක් මේ රටේ තියෙන. මොකද මේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න එහෙම නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන ආයතන තියෙනවානේ. අපි දන්නවා පොලිසිය, අධිකරණය, ඊට පස්සේ බන්ධනාගාර. මේ ක්‍රියාදාමයන් ගත්තම ඔවුන් තමයි මේ වගකීම දරන්නේ. නමුත් අපි දකිනවා මේ අයිතිවාසිකම් කඩවීම අර ඔබ කිව්වා වගේ බහුලව ඇති වෙලා තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින්. නමුත් ඒ නීතිය ක්‍රියාත්මක කරන ආයතන මේ කරන වරද එහෙම නැත්නම් මේ අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් කරන වරද ඇයි දිගින් දිගටම සිද්ධ වෙන්නේ කියන ප්‍රශ්නේ තියෙන්නේ. ඒතකොට මේකයි පාලනයක් නැත්තේ. එහෙම නැත්නම් මේ අයිතිවාසිකම් කඩ කරන්න ප්‍රධාන විදිහට අපි දකිනවානේ දැන් මේ කොරෝනා රෝගී තත්ත්වය තියෙනකොට වාතාවරණය තුළ අපි හැම වෙලේම අහන ලැබෙනවා යම් කිසි ආකාර නීති විරෝධී අත්අඩංගුවට ගැනීම, ඒ වගේම මිනිස්සුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම, ඒ වගේම පැමිණිල්ලක් කරන්න පොලිසියකට ගියාම එතන නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ඒ පැමිණිලි බාර ගැනීම, මේවාට කටයුතු කිරීම, හරියට නීතිය ක්‍රියාත්මක වීමද සමබරව තියනවාද? මෙන්න මේවා තමයි ඇති වෙලා තියෙන ප්‍රශ්න. හැබැයි මේවා හැමදාම අපි කතා කරනවා. හැබැයි ඒවට විසඳුමක් ඇති වෙලත් නැහැ. ඒ කියන්නේ ඇයි විසඳුමක් නැත්තේ? ඇයි දිගින් දිගට මේවා වෙන්නේ කියන ප්‍රශ්නෙට තමයි අපි උත්තරයක් හොයන්න ඕන. මම එතනදී දකින දේ තමයි මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල විනය පාලනය කරන්න තියෙන අංශ ඊටාම දුර්වලයි. මොකද අපි දන්නවා යම්කිසි ආකාරයේ පොලිස් නිලධාරියෙකුට විරුද්ධව ඔහු යම්කිසි ආකාරයේ අයිතිවාසිකමක් කඩ කිරීමක් හරි විනය විරෝධී ක්‍රියාවක් කරාම අපිට අද කාලේ යන්න තියෙන ප්‍රධාන තැන තමයි එක්කෝ අපි පොලිස් ප්‍රතිවරයාගේ සහන මැදිරියට හරි මොකක් හරි ඒ විදිහේ ක්‍රියාමාර්ගයක් ගන්නවා. එහෙම නැත්නම් අපි යනවා ජාතික පොලිස් කමිසමට. එහෙම නැත්නම් අපි යනවා රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් නඩුකරයක් පවරන්න කලින් මානව හිමිකම් කමිෂන් සභාව. ඉන් පස්සේ අපි යනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ අංශ ටික හරියට ක්‍රියාත්මක වෙනවද? අපි මූලිකව බලමු. අපි පොලිස් ප්‍රතිවරයාට යම්කිසි නිලධාරියෙකු සම්බන්ධයෙන් විසමාචාරයක් එහෙම නැත්නම් නීතිය ක්‍රියාත්මක නොවීමක් සම්බන්ධයෙන් පැමිණිලි කළොත් පොලිස් ප්‍රතිවරයා ඒකට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? අපි දකිනවා ඊටාම මන්දගාමී ක්‍රියාකාරීත්වයන් තමයි අපේ රටේ දක්නට ලැබෙන්නේ. ගොඩාක් වෙලාවට මිනිසුන් කියන දේ තමයි අපිට නීතියේ සර්වසාධාරණත්වයක් නැද්ද? අපිට ප්‍රශ්නයක් වුණාම අපි පොලිස් ප්‍රතිවරයාට පැමිණිලි කරනවා නම් මොකද ඒවට හදලා තියෙනවනේ අංශ. අපි දන්නවා පොලිස් ප්‍රතිවරයා අමතන්න කියලා මේ තාක්ෂණික මේ පද්ධතිය දියුණුවත් එක්ක ඒ සම්බන්ධ ක්‍රමවේදයක් තියෙනවා. පැමිණිලි කරන්න විශාල පිරිසක් තියෙනවා. විශාල මාර්ග ගණනාවක් තියෙනවා. පොලිස් ප්‍රති සහන මැදිරිය කියලා තියෙනවා. ඒකට දිනයක් වෙන් කළාක් තියෙනවා. නමුත් මේවේ ක්‍රියාකාරීත්වය බැලුවොත් ඇත්තටම වෙන්නේ වින්දිතය තවදුරටත් වින්දිතභාවයටපත් වෙනවා. ටික කාලයක් යනකොට මොකද ඕක පිටිපස්සේ ගියාම මිනිස්සුන්ට රස්තිය ආදුව. එහෙම නැත්නම් මේ කල්මැරීම මත මිනිස්සුන්ට මේ අයිතිවාසිකම් කඩ වුණ මිනිස්සයාටම තවදුරටත් අයිතිවාසිකම් කඩවලා ඒ මිනිස්සයාට ඒ ක්‍රියාදාමය එපා වෙනවා. මේ හදලා තියෙන ක්‍රියාදාමය බැලුවාම ඇත්තටම නමට විතරයි. අපි දකින දේ තමයි මිනිස්සු වෙහෙසටපත් කරනවා. ඊට පස්සේ පොලිස් කමිෂන් සභාව. පොලිස් කමිෂන් සභාවකට පැමිණිල්ලක් කරොත් ඇත්තටම අද තත්ත්වයේ තියෙන්නේ පොලිස් කමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය හරිම මන්දගාමී. වෙලාවකට හිතන තත්ත්වයක් ඇති වෙනවා පොලිස් කමිෂන් සභාව නිලධාරීන්ට වඩා පහළ තත්ත්වයක ඉන්නේ කියලා. මොකද ඔවුන් විනය පාලනය, ඔවුන් මාරු කිරීම, උසස් කිරීම මේ සියලුම කටයුතු සම්බන්ධව තියෙන පොලිස් කමිෂන් සභාව ක්‍රියාකාරීත්වයේදී අර නිලධාරීන්ට යටත්ව වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඒවට බොහෝ කාලයක් ගත වෙනවා. විමසීමක් කරන්නේ නැත්නම් ඒවට අවනත වෙලා අදාළ කරන වාර්තා පරීක්ෂණ එවන්නේ. මොකක්ද මේ? එතකොට අපිට දක්නට ලැබෙනදී මේ පොලිස් කමිෂන් සභාව උතුර නාමට විතරක්ද තියෙන්නේ. ඕක මිනිස්සුන්ගෙන් ලැබෙන
ප්‍රතිචාරයක්. ඊළඟට මානව හිමිකම් කමිෂන් සභාව. මානව හිමිකම් කමිෂන් සභාවට පැමිණිල්ලක් යොමු කරාම බලන්න කොයිතරම් කාලයක් ගත කරනවද කියලා ඒක විමර්ශන සඳහා. එතකොට මේ වින්දිතයා වෙනුවෙන් නම් මේවා හදලා තියෙන්නේ. එතකොට වින්දිතයාට මොකක්ද ලැබුණේ සහනේ? සමහරක් විට වග උත්තරකාරයන්ට ලොකු සහනයක් ලැබෙනවා. හැබැයි වින්දිතයාට එකකින් සහනයක් ලැබෙන්නේ. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඇත්තටම බලන්න ප්‍රමාණවත්ද කියලා මාසයක ලබා දීලා තියෙන කාලය. ශ්‍රේෂ්ඨාධිකරණයට මේ මාසික කාලයක් යනවා තියෙන කියන එක ක්‍රමවේදයේම ඇත්තටම අවුල්. මොකද ඒකේ ලොකු අවුලක් අපි දකිනවා. ඒක සාධාරණ නැහැ. මොකද වින්දිත මිනිස්සෙක් කියන්නේ බොහොම අසරණ දුගී දුප්පත් මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඌට මාසක කාලයක් තුල අපි දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගොනු කරනවා කියලා කියන්නේ විශාල මුදලක් යන දෙයක්. එතකොට මේ මුදලට ඔවුන්ට ඒ පහසුකම ලබා ගන්න මාසක කාලයක් ඇතිද? සමහරක් වෙලාවට ඒ තුලම මිනිස්සු පීඩාවටපත් වෙනවා. ඊට පස්සේ සෑහෙන මුදලක් දීලත් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබෙන තීන්දුව ලබා දෙන කොච්චර කාලයක් ගත වෙනවද? එතකොට ඒ මිනිස්යාට වෙන්න ඕන හානිය වෙලා ඉවරයි. එතකොට මේ ක්‍රමවේදයෙන් හැදෙන්න ඕන. මම නම් දකින දේ තමයි මානව හිමිකම් කඩවීමක් කියන්නේ ඉතාම සරල පහළ මට්ටමේ ඉඳලා ගන්න ඕන දෙයක්. මම හිතන්නේ ඒක ශ්‍රේෂ්ඨාධිකරණය නෙවෙයි ඉතාම පහළ අධිකරණයේ ඉඳලා මානව හිමිකම් කඩමුණාට පස්සේ ඒ අධිකරණයේ තුලම ඒ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න ක්‍රමවේදයක් හැදෙන්න ඕන. ඔබ ඔය කියන්නේ ආයතනික ප්‍රශ්නයක් නෙමෙයි ක්‍රමවේදයේ ප්‍රශ්නයක්. ක්‍රමවේදයේ ප්‍රශ්නයක්. මොකද ආයතනික ප්‍රශ්න මතුවලා තියෙන්නේ මේ ක්‍රමවේදවල තියෙන ප්‍රශ්න නිසා. මම අර කිව්වා වගේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ඉන්න නිලධාරීන් සම්බන්ධයෙන් ඔවුන් කරන අක්‍රමිකතාවයකට අපිට යන්න තියෙන ක්‍රමවේදය ඉතාම දුෂ්කර ක්‍රමවේදයක්. එතකොට ඒකට යනවද මිනිස්සු? එතකොට ඒ අයිතිවාසිකම් කඩවුන මිනිස්සයට ඒකෙන් තව දුරටත් වින්දිතභාවයට පත් කරනවා නම් මොකක්ද අපි ඒකෙන් බලාපොරොත්තු වෙන සහනේ? මම හිතන්නේ මේවා තමයි හැදෙන්නට ඕන. අද පොලිස් නිලධාරීන් සහ ඒ අක්‍රමිකතා ගැන නිලධාරීන් කිසිම බයක් නැහැ. ඔවුන් යම් දෙයක් කරන්න කිසිම බයක් නැහැ. මොකද ඔවුන් දන්නවා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වීමේ කාලය බැලුවොත් සමහරක් විට ඒ නිලධාරියා විශ්‍රාම ගිහිල්ලා තියෙන්නත් පුළුවන්. එතකොට ඔහු බයක් නැතුව නැවතත් ඒ අක්‍රමිකතා කරනවා. මම කියන්නේ ඒකයි මේවා හදලා තියෙනවා නම් ඒවා ක්‍රමවේදය නිවැරදි කරන්නට ඕන සහ වින්දිත මිනිස්සුන්ට සහනයක් ගන්න ඕන විදිහ තමයි ක්‍රමවේදයක් තියෙන්නට ඕන. දැන් මේ ක්‍රමවේදය මම දකින්නේ මම නීතිඥවරයෙක් විදියට විතරක් නෙමෙයි පුරවැසියෙක් විදියට. අපි පවා ඒ අත්දැකීම් විඳිනවා. මොකද අපි සේවාදායකයන්ගේ ලැබෙන අත්දැකීම් වලට අමතරව පුද්ගලිකව අපි පවා මේ ක්‍රමවේදය තුල වින්දිතභාවයට පත් වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා මේවා හැදෙන්නට ඕන. මම හිතන්නේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරනවා. ඔව් දැන් ලෝකයේ යාවත් කාලීන වෙනකොට තමයි ඔය අපි ඔබ ඔය කියපු කොමිෂන් සභාව වගේ දේවල් ඇති වෙන්නේ. එන්න ප්‍රශ්න තියෙනකොට ඒවා කොහොමද විසඳගන්නේ කියලා එක එක කාලවකවානු වල යම් තීරණ අරගෙන ওই වගේ ආයතන හැදෙන්නේ. එහෙමනම් ওই ස්වාධීන කොමිෂන් සභාව වගේ ආයතන වලින් වැඩක් නැහැ රටකට. ස්වාධීන කමිෂන් සභාවක වැදගත්කමක් නැහැ කියලා අපිට කියන්නට බෑ. මේවා හරිම ප්‍රජාතන්ත්‍රවාදී. මොකද මේවා ඇති උනේ ලෝකේ හැබැයි නමට ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිලා වැඩක් නැහැ. ක්‍රියාවෙන් තියෙන්න එපා. අනිවාර්යයෙන්. ඔබ ඔය කියපු විදිහටම ජනතාව යන්නේ පිළිසරණක් බලාගෙන නම් ඒ පිළිසරණට උදව්වක් තියෙනවා. මොකද මේ කමිෂන් සභාව හෝ මේ දේ නීතිය මේවා වර්ධනය වුණේ එකපාරට නෙවෙයි. මේවා ලෝකේ මිනිස්සු විවිධාකාරය අරගල කළා. මේ වෙනුවෙන්ම සටන් කරපු මිනිස්සුන්ගේ ප්‍රතිඵල තමයි ඔය කියන ආකාරයේ සාධාරණ කමිෂන් සභාව වගේ දේවල්. ඒවා ඇති වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ ඉල්ලීම් සහ මිනිස්සු කරපු සටන් වල ප්‍රතිඵලයට. එතකොට ඒවා වටිනාකමින් ඉතාම ඉහළයි. ඒවා හදලා තියෙන්නේ මිනිස්සුන්ගේ ඒ අයිතිවාසිකම් කඩවීම වලදී වහාම ක්‍රියාත්මක වෙන. නමුත් වෙලා තියෙන්නේ ඒ හදපු කමිෂන් සභාවල ස්වාධීනතාවයක් තියනවාද? ක්‍රමවේදය හරියට යනවාද? ඔබ ඇහුවා වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ නමට විතරක් තිබිලා වැඩක් නැහැ. ඒක පොතක විතරක් තියෙනවා නම් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා තමයි මේ කමිෂන් සභාව පත් කරලා තියෙන්නේ කියලා මම හිතන්නේ ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. පොතේ නීතිය කියන දේ අපි කාටත් කියන්නට පුළුවන්. දැන් ඔබතුමාට මගෙන් අහන්නට පුළුවන් අපේ නීති තත්ත්වය මොනවද තියෙන්නේ කියලා. අපිට පුළුවන් කෙස් පැලෙන්න තර්ක ඉදිරිපත් කරන්න මේවා තමයි නීති තියෙන්නේ කියලා. නමුත් ඒ නීති භාවිතය තුල ක්‍රියාත්මක වෙනවද? නැත්තම් මේ නීති ක්‍රියාත්මක වෙනකොට අපි බලාගෙන එහෙනම් අපි බලාපොරොත්තු වෙන ප්‍රමිතිය තියනවාද? මේ දේවල් කවුරුත් සාකච්ඡා කරන්නේ නැහැ. හැමදාම අපි නීතිය ගැන කතා කරනවා. පොතේ මේක තියෙන්නේ කියලා අපි බොහොම ලොකුවට තර්ක ගේනවා. නමුත් අපි කවුරුත් කතා කරන්නේ ඒවැයේ තියෙන දුර්වලතා මත මොනවද මේවට කරන්න ඕනේ පිළියම් කියලා. ඒව ගැන මං හිතන්නේ ව්‍යවස්ථාදායකේ කතා කරන්නේත් නැහැ. පුරවැසියෝ කතා කරන්නේත් නැහැ. නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඒ ගැන කතා කරන්නේත් නැහැ. ඒ නිසා හැමදාම අපිට මාතෘකාව තියෙනවා මූලික අයිතිවාසිකම් කඩවීම, මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කඩවීම. මොකද රටක ප්‍රජාතන්ත්‍රවාදී හා නීති ආධිපත්‍ය තියෙනවා නම් මේ ආයතන ස්වාධීන වෙන්නට ඕන. මේවට පත්කිරීම ස්වාධීන වෙන්න ඕන. අපි දැක්කා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙද්දී
ස්වාධීන කමිෂන් සභා ටිකක් තිබුණා. මොකද ඒවැ පත් කිරීම කරන්න තිබ්බ ක්‍රමවේදී යම්කිසි ආකාරයේ ස්වාධීනතාවයක් තිබ්බා. නමුත් මේක 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේත් එක්ක දැන් කමිෂන් සභා පත් කිරීම සම්පූර්ණයෙන්ම කරන්නේ විධායකයෙ විසින්නේ. ඔව්. එතකොට එම තැනකදී දැන් අපි මූලික අයිතිවාසිකම් කඩවීමක් කියලා කියන්නෙම විධායක හෝ පරිපාලන ක්‍රියාවකි. එතකොට විධායකේ නම් මේ කමිෂන් සභාවලට පත් කරන්නේ එහි ඉන්න පරිපාලකයෝ ඒ විධායකයෙන්ම පත් කරන අය නම් අර පළවෙනිම පරමාර්ථය වගන්තියේ තියෙන පළවෙනිම ව්‍යවස්ථාවේ තියෙන පළවෙනිම කොටස බින්දලා ඉවරයි. මොකද එතකොට අපිට විධායකයෝ පරිපාලන ක්‍රියාවකට වින්දිතේ කුණහම යන්න තියෙන කමිෂන් සභාවේ ඉන්න ප්‍රධානියව පත් කරන්නේ විධායකය. එතකොට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ඒ නිලධාරියා හෝ ඒ ක්‍රමවේදේ අර වින්දිත මිනිස්සුන්ට සාධාරණයක් කරයි කියලා. ඔව් දැන් අපි මේකේ ලොකු ගැටලුවක් තියෙනවා මේ ක්‍රමවේදය තුළ. අපි උදාහරණයක් ගත්තොත් අපි හිතමු පොලිසියම කියලා. යම් විදිහකින් ස්වාධීන පොලිස් කොමිසමක් තිබ්බේ නැත්තම් කෙනෙකුට තමන්ට පිළිසරණක් ගන්න. ඔබ ඔය කියන වගේම විධායකයේ වගේම පොලිස්පතිවරයා වෙන්න ඕනේ එතන ඉන්න ඉහළම තැන. ඒතකොට පොලිස්පතිවරයාගේ අභිමතයට තමයි වැඩ කෙරෙන්නේ. ඒතකොට ලොකු ප්‍රශ්නයක් ඊට වැඩි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මෙහෙමයි හැම තැනකම ක්‍රමවේදයක් හැදෙනකොට ඒවේ අඩුපාඩු තියෙනවා. මොකද මේ හැම වෙලේ ඉන්නේ මිනිස්සුනේ. අපි කියනවා සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු. මේ තුල යම් යම් ආකාරයේ හානි වීම දේවල් වෙන්නට පුළුවන්. නමුත් පොලිස්පතිවරයෙකු කියන තනි පුද්ගලයෙකුට බලයක් දෙනවට වඩා මිනිස්සුන්ගේ කියන්නේ අයිතිවාසිකම් සම්බන්ධ පැත්තේ කණ්ඩායමකට ඒ බලය දීලා තියෙන එකේ යම්කිසි සාධනීය බවක් තියෙනවා. පුද්ගලයෙකුට අපි දන්නවා එක පුද්ගලයෙකුට බලය එකතු වුණොත් එතන අනිවාර්යයෙන්ම අනර්ථයක්නේ තියෙන්නේ. මොකද තීන්දුව తీරන ගන්න පුද්ගලයා තනි පුද්ගලයෙක් වුණ ගමන්ම ඒ ක්‍රමවේදීම අවුල් වෙනවා. ඒ තුල තමයි මේ ස්වාධීන කමිෂන් සභාව කියන දේවල් ඇති උනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අර තනි පුද්ගලයෙකුගේ ක්‍රියාදාමයට සමාන ක්‍රියාදාමයක් ස්වාධීන කමිෂන් සභාව තුළ ඇති වෙනවා නම් එතනයි ගැටලුව තියෙන්නේ. එතකොට ස්වාධීන කමිෂන් සභාවක් ඇයි ඇති කරන්න හේතුව? මොකක්ද ඒකේ පරමාර්ථය කියන අන්නේ පරමාර්ථයෙන් පිට ගිහිල්ලා අපි අර ප්‍රාථමික තලයේ ඔබ කිව්වා වගේ පොලිස්පතිවරයා තනි පුද්ගලයෙකුගේ බලය යටතේ වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ තුලනේ මේ ප්‍රශ්න තියෙන්නේ. එතකොට ඒවට බලතල පවරනකොට මං හිතන්නේ විධායකයා ඉවත් වෙන්නට ඕන. ඒක යම්කිසි ආකාරයේ සභාවක් මගින් එහෙම නැත්නම් ස්වාධීන කමිටුවක් මගින් පත් කරන ආකාරයට හැදෙන්නට ඕන. මම දන්නේ නැහැ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ මේ ක්‍රමවේදය තිබුණා. නමුත් දැන් 20 වෙනකොට අනේ සම්පූර්ණයෙන්ම මේක වෙනස් වෙලා තියෙනවා. දැන් අපිට මේ ඇත්තටම පුරවැසියෙකුට අයිතිවාසිකමක් සම්බන්ධයෙන් නමට තියෙන ආයතන තමයි තියෙන්නේ. මම ඒක කියනවා පැකිලෙන්නේ නැතුව. මොකද හැම ආයතනයක්ම තියෙන්නේ නමට විතරයි. කිසිම තැනක අපි කියන සුදු වලි කියලා වග කියන්න කෙනෙක් නැහැ. ඒවා ප්‍රමාද වීම වලට අපිට පැමිණිලි කරන්න තැනක් නැහැ. මොකද එතනින්ට කියන පුද්ගලයෝ ඒ පැමිණිලි සම්බන්ධයෙන් අපි කියන්නේ කියා කරන්නේ නැහැ කියලා. එතකොට කොහාටද පුරවැසියා යන්නේ? මේවා හදන්න ඕනේ නැද්ද? එතකොට අපි අයිතිවාසිකම් ගැන ප්‍රජාතන්ත්‍රවාදය ගැන මොනවද කතා කළත් මේ ක්‍රමවේදය හදන්න නැතුව ඔය හැම වචනයක්ම මම හිතන්නේ නිෂ්ඵල වචන වෙන්නේ. පොතට විතරක් මම දකිනවා සමහර වෙලාවට අපි වියත් පුද්ගලයෝ නීතිඥවරු වෙන්නට පුළුවන්. පොලිස් නිලධාරීන් වෙන්නට පුළුවන්. අපි ඇවිල්ලා කියනවා මෙන්න මේවා තියෙනවා නීති පොතේ. මේ දේවල් කරන්න ඕන. නමුත් කොයිම වෙලාවකත් අපිට කියන්න පුළුවන් ද බය නැතුව දැන් මට මෙතනදී කියන්න පුළුවන්ද ඒ හදලා තියෙන නීතිය ඇත්තටම ක්‍රියාත්මක වෙනවා කියලා. ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවා කියන්න බෑනේ. එතකොට මිනිස්සුන්ට අපි නීතිය ගැන කිව්වට වැඩක් නැහැ. අපි නීතිය මිනිස්සුන්ව බැඳලා තිබ්බට වැඩක් නැහැ. ඒක බැඳලා තියෙන සාමාන්‍ය පුරවැසියා විතරයි. හැබැයි මේව ක්‍රියාත්මක කරන පුද්ගලයෝ ඒකට අවනත වෙලා එහෙම නැත්නම් බැඳලා තියලා නැහැ ප්‍රායෝගික තත්ත්වය. හැබැයි නීති පොතේ තියෙනවා සෑම පුරවැසියෙකුටම සෑම තැනැත්තෙකුටම කියලා. නීතිය ක්‍රියාත්මක වෙනකොට ඒක අයින් වෙලා සාමාන්‍ය පුද්ගලයන්ට එක විදියකටත් අර වරප්‍රසාද පන්තිය විදියට සැලකන ඉහළ පුද්ගලයන්ට එක විදියකටත් නීතිය ක්‍රියාත්මක වෙනවා. එතකොට අර නීතිය කියන දේ අපිට කියන්න පුළුවන් ද පොතේ තියෙන නීතිය. ඒකට අපි මිනිස්සු අහනවා නේද මේ ප්‍රශ්නේ මොනවද මේ කියන ඕගොල්ලෝ මේ කියන නීතිය තේරුමක් තියනවාද මේ පොතේ නීතිය ගැන කතා කරලා කියන එක. ඒක තමයි අද වෙනකොට අධිකරණය, පොලිසිය, බන්ධනාගාර මේ සියලුම දේවල් වලට මිනිස්සුන්ගේ විවේචනය මතුවලා තියෙන්නේ නීති පොත විතරයි අපි බලන්නේ. අපි එතනින් එහාට ප්‍රායෝගිකත්වයේ බලන්නේ නැහැ. මම හිතන්නේ අධිකරණයටත් ලැබෙන බරපතලම චෝදනාව තමයි ප්‍රායෝගිකත්වයේ තමයි බලන්නට ඕන. නීතිය ක්‍රියාත්මක නොවෙනවා නම් ඒකට ගන්න ඕන ක්‍රියාමාර්ගයයි අධිකරණය විසින් කරන්නට ඕන. දැන් සිද්ධ වෙන්නේ ඒක නෙවෙයි නීති අර්ථ නිරූපණය කරනවා. නමුත් අර ක්‍රමවේදයේ සම්බන්ධයෙන් කිසිම පියවරක් නැහැ. ප්‍රායෝගික තත්ත්වයේ දුර්වලයි. දුර්වලයි. හොඳයි මේ විරාමෙන් අනතුරුව
තව දුරටත් අයිතිවාසිකම් මොනවද කියලා අපි සාකච්ඡා කරමු. අද අපේ ආරාධිතයා නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය. හොඳයි, ඔබතුමිය ඔය කියපු එක කාරණයකට මම එක කාරණයක් මම මතු කරන්න කැමතියි. සමහර වෙලාවට අපි හිතමු විරෝධතාවයක් කියලා. මේ විරෝධතාවය පවත්වන්න නීතියෙන් අවසර නැහැ. හැබැයි විරෝධතාවය පවත්වනවා. මේ විරෝධතාවයේදී යම් අයෙක් කියනවා මගේ අයිතිවාසිකම් උල්ලංඝනය වුණා ආරක්ෂක අංශ වලින් කියලා. එතකොට තියෙන තත්ත්වය මොකක්ද? මේකයි විරෝධතාවයක් පවත්වන්න අයිතිවාසිකමක් නෑ කියන්නට බෑ. මොකද සමාගමේ රැස්වීමේ අයිතිය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තහවුරු කරලා තියෙනවා. ඒකට කාටවත් සීමා පනවන්නට බෑ. නමුත් යම්කිසි තත්ත්වයන් තුලදී අපි දකිනවා පොලිස් නිලධාරීන් ගිහිල්ලා අධිකරණ වලින් යම් යම් නියෝග ගන්නවා. මේ තත්ත්වෙම ගමුකෝ කොරෝනා තත්ත්වයක් එක්ක විරෝධතාව පවත්වන්න බෑ, ගොනු වෙන්න බෑ කියන කාරණේ. අන්න ඒ වගේ අවස්ථාවක් උදාහරණයක් ගත්තොත්. ඔව්. දැන් ඒක විශේෂ අවස්ථාවක් වෙනවානේ. අපි කියමු රටක නිරෝධායන නීති ක්‍රියාත්මක වෙන කාලෙක යම් යම් නීති පැනවෙන්නට පුළුවන්. මූලික අයිතිවාසිකම් යම් කිසි ආකාරයෙන් කඩවීමක් ඒ තුල වෙන්නට පුළුවන්. නමුත් ඒකේ පරමාර්ථය වෙන්නේ නිරෝධායන නීති ආරක්ෂා කරන්න. එතකොට නිරෝධායන නීති කඩකිරීමක් කරන්නේ නැතුව සාධාරණ විදියට යම් කෙනෙක් කට්ටියක් විරෝධතාවයක් දක්වනවා නම් මම දකින්නේ ඒක නීති විරෝධී කියලා. මොකද නිරෝධායන නීති කඩ කරනවා නම් අපි හිතමු මාස්ක් එක දාන්න නැත්තම්, පරතරේ තියාගන්නේ නැත්තම් අන්න ඒක තමයි නීති විරෝධී වෙන්නට ඕන. නමුත් යම් කිසි ආකාරයේ මිනිසුන්ට නිරෝධායන නීති හරි මොන හරි වසංගත තත්ත්වයක් මත ඔවුන්ට කතා කරන්න තියෙන, එහෙම නැත්නම් විරෝධය පළ කරන්න තියෙන අයිතිවාසිකම නැති කරන්න මං හිතන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආවරණයක් දීලා තියෙනවා කියලා. මේක අපි දකින ලොකුම වැරද්ද තමයි සමහර වෙලාවට පොලිස් නිලධාරීන් දුවගෙන යනවා අධිකරණයට. ගිහිල්ලා කියන ඔන්න මේ නිරෝධායන නීති කඩ කරන මත මේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මේ විරෝධතා ගමන නවත්තන්න. එහෙම නැත්නම් මේක මේක අවලංගු කරන්න. නැත්නම් මේ පුද්ගලයන් සාමය කඩ කිරීමක් කරනවා කියලා යම් යම් ආකාරයෙන් නියෝග ගන්න පුළුවන්. අධිකරණ වලත් යම් යම් ආකාරයෙන් නියෝග ලබා දෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ පොලිස් නිලධාරියෙකුට තීරණය කරන්න පුළුවන් ද කල්තියා ඒ නිරෝධායන නීති කඩ කරනවා කියලා. කල්තියා තීරණය කරන්න පුළුවන් ද සාමය කඩ කරනවා කියලා. එතකොට අපි බලන්න ඕනේ මේ தත්ත්වේනේ. අපිට බෑ මොන ලෝකේ මොන தත්ත්වයේ තිබුණත් වෛරස් නෙවෙයි මොන මාරාන්තික රෝගයක් ලෝකේ තිබුණත් අපිට බෑ මිනිස්සුන්ගේ මානව හිමිකම් පාලනය කරන්න. ඒවට අයිතිවාසිකම් තියෙනවා. හැබැයි ඒ අයිතිවාසිකම් සීමා කරගන්නට යම් යම් අවස්ථාවල සිද්ධ වෙනවා. ඒ සීමාවක් ඇති කරන්නේ කොතනින්ද? ඒකෙන් මේ පුද්ගලයෝ පුරවැසියෝ යම් කිසි ආකාරයේ ඔවුන්ගේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කරද්දී කිසිදු ආකාරයේ නීතියේ ආධිපත්‍යයට එහෙම නැත්නම් නීතියේ ක්‍රියාකාරීත්වයට හානියක් කරන්නේ නැත්නම් ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් කඩ කරන්න කොහෙද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉඩ ලබා දීලා තියෙන්නේ? මං හිතන්නේ නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනම තියෙනවා මේ මූලික අයිතිවාසිකම් සීමා වෙන අවස්ථාවන් දීලා. ඒ අයිතිවාසිකම් ඇතුළේවත් මේ කියන කාණ්ඩේ නැහැ. නමුත් මේ නීතිය දන්නේ නැති නිසා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සමහර එක අපි දැන් ඇත්ත කතා කරොත් යම් දේශපාලනික හේතු මතාන්තර හේතු වෙන්නට පුළුවන්. තමාකට යන මේ අපි හිතමු ක්‍රියාකාරීත්වයකට එන විරෝධය මැඩපවත්වන්නට වෙන්න පුළුවන්. මේ වගේ දේවල් කරනවා. නමුත් හිතන්නට ඕන අපි දෙයක් මේක අපිට කල්තිය තීරණය කරන්න පුළුවන්. අපි හිතමු දැන් කොරෝනා රෝගී තත්ත්වයේ මත තියෙද්දී යම් කිසි ආකාරයේ මිනිසුන්ට අයිතිවාසිකමක් අඩු වුණාම විරෝධතාවයක් පළ කරනවා. ඒක යාළුවගේ අයිතියනේ. හැබැයි විරෝධතාවය පළ කරනකොට ඔහු මාස්ක් දාගෙන ඒ දුර ප්‍රමාණය තියාගෙන එකකින් කිසිම රෝග පැතිරෙන්නේ නැති වෙන්න එහෙම දෙයක් කරනවා. එතකොට අපිට කල්තිය කියන්න පුළුවන්ද සාමය කඩවීමක් වෙනවා, නිරෝධායන නීති කඩ වෙනවා කියලා? තීන්දුව ගන්න පුළුවන්ද? ගන්න බෑ. එතකොට එතනදී අපි නියෝගයක් හරි තීන්දුවක් හරි දීලා තියෙනවා නම් ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට පටහැනි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. අපි ඒක ගන්නට ඕනේ. එහෙම නැත්නම් ඒක නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි හිතමු මුකුත් ඕනේ නැහැනේ අධිකරණ නියෝග. යම් තැනක ওই වගේ විරෝධතාවයක් පවත්වනවා. නිරෝධායන නීති කඩ කරනවා. අත්අඩංගුවට ගන්න සාමාන්‍ය නිලධාරියට හැකියාවක් තියෙනවානේ. පොලිස් නිලධාරියෙකුට හැකියාවක් තියෙනවා. වරෙන්තු ඕනේ නැහැ. අධිකරණ නියෝග අවශ්‍ය වෙන්නේ නැහැ. පෙනි නිරෝධායන නීති කඩ කරනවා නම් පොලිස් නිලධාරියෙකුට බලතලයකට තියෙනවා. ඇයි අධිකරණ නියෝගයක් කරන් ඉන්නේ? ඒතර අධිකරණ නියෝගයක් අවශ්‍ය වෙන්නේ කල්තියා මොකක්ද ඒ කඩ කිරීම ගැන තියෙන පූර්ව ඒගොල්ලෝ අනුමාන කරන්නේ කොහොමද? ඒක මං හිතන්නේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම ඉතාම දරුණු අවස්ථාවක්. ඒක නීතියේ ආධිපත්‍ය මේ හැම දෙයකම මිනිස්සුන්ගේ මොකද මේ හැම දෙයක්ම හදලා තියෙන්නේ දැන් හිතන්නකො මේ නිරෝධායන නීති හදලා තියෙන්නේ මිනිස්සු වෙනුවෙන්නේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය වෙනුවෙන්. එතකොට ඒ සෞඛ්‍යය තුල
මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම්ම කඩ වෙනවා නම් මොකක්ද අපි ඒ බලාපොරොත්තු වෙන ප්‍රමිතිය සහ බලාපොරොත්තු නැති අපි නිරෝධායන නීති දාන ගෙදරට වෙලා ඉන්න ඕනේ. හැබැයි අපි ඒකට මූලික පහසුකම් මේ මිනිස්සුන්ට සපයන්නේ. කෑම බීම ටික නැහැ. ඒ අවශ්‍ය කරන පහසුකම් ටික මේ මිනිස්සුන්ට නැහැ. එතකොට ගෙදරක බඩගින්නේ දරුවෙක් දුක් විඳිනකොට අම්මා තාත්තා කෙනෙක් ගෙදරට වෙලා බලන් ඉඳීද? එතකොට මේ පහසුකම නොදී අපි නීතිය ක්‍රියාත්මක කරනවා. අපි එළියට ආපු ගමන් අත්අඩංගුවට අරගෙන අධිකරණ වලට හෝ නිරෝධායනට යොමු කරනවා. ඒකට අපි කොයි වෙලාවෙත් හිතන්නේ නැහනේ අර අසරණ වෙන පවුල ඊට පස්සේ යන තත්ත්වය මොකක්ද කියන එක. අපි ප්‍රායෝගිකත්වයේ නැතුව තමයි මිනිස්සුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ නීති ගේන්නේ. සහ නීති ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ. මම දකින දේ තමයි මේ ඔය හැම දෙයකදීම මම හිතන්නේ ලොකු වගකීමක් තියෙනවා. පොඩි ඒ කියන්නේ ඔහොම නීතියක්වත් තිබ්බේ නැත්තම් ඔහොම අත්අඩංගුවට ගැනීමක් ඔබයි කියන විදිහට නිරෝධායන නීති කඩ කරොත් අත්අඩංගුවට ගැනීම වගේ දේවල් නැත්තම් සමාජයේ මීට වඩා වෙනස් වෙනව නේද මේ ජනතාව තමන්ට අතට ගන්නව නීතිය ඔවුන් අනවශ්‍ය විදිහට මේක පාවිච්චි කරනවා. අනිවාර්යෙන් හැම දෙයකම දෙපැත්තක් තියෙනවානේ. පාලනයකින් තොරව පුරවැසියෙක් පවත්වාගෙන යන්න බෑ. ඒකනේ අපි නීතියක් කියන දෙයක් ඇති කරලා තියෙන රටක නීතියක් තියෙන්නේ පුරවැසියාගේ යම් යම් නීති විරෝධී දේවල් වෙන්නට පුළුවන්, ඔවුන් අතින් වැරදි වෙන්නට පුළුවන්. මේ නීතියට අවනත කරවා තබා ගැනීම තමයි නීතියක් ඇති වෙලා තියෙන ප්‍රධාන හේතුව. නමුත් අපි නීතියක් ඇති කරනකොටම අනිත් පැත්තකුත් තියෙනවානේ. මේකේ දෙපැත්තක් තියෙනවානේ. අපි නීතිය ක්‍රියාත්මක කරන්නට ඕන නීතිය ක්‍රියාත්මක කරන්න පසුබිම හදලා. දැන් අපි කියනවා පාරේ කාටවත් යන්නට බෑ. එක පාට අපි කියන පාරේ කාටවත් යන්නට බෑ. එතකොට අපි හිතමු ගෙදර මිනිස්සුන්ට කන්න බොන්න නැහැ. එතකොට ඒ මිනිස්සුන් අපි ආරක්ෂා කරන්නනේ නීතිය පනවලා තියෙන්නේ. අපි මේ නීතිය පනවන්නේ ඒ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න. ඒකනේ පරමාර්ථ වෙන්නට ඕන. ඒක වෙනත් දේශපාලනික අරමුණක් නෙවෙයිනේ ඒකේ තියෙන්නේ. සහ වෙනත් මතයක් නෙවෙයිනේ. එතකොට අර ගෙදරට වෙලා කන්න බොන්න නැතුව निराहारව ඔවුන් දුක් විඳලා හරි නැත්නම් සෞඛ්‍ය හේතුවක්ම අපි හිතමු දරුවෙක් පොඩි දරුවෙක් නම් බඩගින්න නිසා යම් කිසි ආකාරයේ ජීවිත හානියක් වුණා කියලා. එතකොට අර නීතිය ක්‍රියාත්මක වීමේ පරමාර්ථය ඉෂ්ට වෙලාද? ඒ නිසා තමයි මම කියන්නේ පසුබිම හදලයි රටක නීති ක්‍රියාත්මක කරන්නට ඕන. අපිට නීති හදන්නට පුළුවන්. නමුත් පසුබිම හදන එකයි ප්‍රධාන වෙන්නේ. මොකද නැත්තම් වෙන්නේ නීතිය අකාරුණික අර නිකම් මේ මිනිස්සුන් පීඩාවට පත් කරන දෙයක් නම් මම හිතන්නේ මිනිස්සු නීතියට අවනත වෙනවා කියලා. නීතිය සර්ව සාධාරණ වෙනවා කියලා කියනවනේ. හැම වෙලාවෙම සාධාරණ වෙන්නට ඕනේ. අපිට පසුබිම හදන්න නැතුව පරිසරය හදන්න නැතුව අපි කොච්චර නීති පැනෙව්වත් අපිට සිද්ධ වෙනවා ඒ නීති කඩ කරන පුද්ගලයෝ බලන්න. මොකද නීති කඩ වෙන්න ප්‍රධාන හේතුව තමයි මම හිතන්නේ පරිසරය නැති නිසා. මිනිස්සු හදන්න ඕන ඉස්සෙල්ලා පරිසරය. පසුගිය දවසක සාකච්ඡාවට ලක් වුණා මේ පවතින තත්ත්වයක් එක්ක අත්අඩංගුවට ගැනීම හා රඳවා ගැනීමත් එක්ක යම් පුද්ගලයෙකුට අධිකරණයෙන් ඇප ලැබුණොත් ඔහු තවදුරටත් රඳවාගෙන තියෙනවා. හැබැයි ඔවුන් ඒ කියන්නේ කොරෝනා තත්ත්වයක් එක්ක PCR පරීක්ෂණ සඳහා කියලා. ඔවුන් චෝදනා කරන්නේ එහෙම රඳවා තබා ගන්න බෑ කියන එක. ඔබ ඒකට එකගද? ඔව් මෙහෙම අධිකරණයක යම්කිසි ආකාරයේ අප තීන්දුවක් දුන්නට පස්සේ අප නියෝගයක් දුන්නට පස්සේ ඒක බන්ධනාගාරයට ඉදිරිපත් වුණාම වහාම ඒ සිරකරු එහෙම නැත්නම් ඒ රක්ෂිතයව නිදහස් කරන්නට ඕන. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. මොකද අධිකරණ නියෝගයකට උඩින් ගිහිල්ලා බන්ධනාගාර වලට කටයුතු කරන්න හැකියාවක් නැහැ. ඔවුන් මොකද හැම රක්ෂිතයෙක්ම හැම සිරකරුවෙක්ම අධිකරණයේ අධීක්ෂණයේ භාරයේ ඉන්න කට්ටිය. ඔවුන් බන්ධනාගාරය ඇතුලේ හිටියට ඒ සියලුම රැඳවියන් ඒ සියලුම පුද්ගලයන් අධිකරණයේ නිරීක්ෂණය යටතේ ඉන්න පුද්ගලයන්. ඒ නිසා යම්කිසි ආකාරයේ අයිතිවාසිකමක් සිරකරුවෙක්ගේ හෝ රක්ෂිතයෙක්ගේ කඩ වෙනවා නම් ඒකේ යම් වගකීමක් අධිකරණයටත් පැමිණෙනවා නිකම්ම. ඒ නිසා අධිකරණ නියෝගයක් දුන්නා නම් යම් පුද්ගලයෙක් නිදහස් කරන්න කියලා අපමත ඒ පුද්ගලයාව වහාම නිදහස් කිරීම තමයි සාමාන්‍ය කාර්යය. හැබැයි මේ නිරෝධායන සහ මේ වසංගත රෝගී තත්ත්වයත් එක්ක මේ විශේෂ තත්ත්වයක් තුළ බන්ධනාගාරවල යම්කිසි සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හදලා තියෙනවා. මේ බන්ධනාගාරවලට ඇතුළට ගියාම ඒ පුද්ගලයන් යන්නත් කලින් දානවා නිරෝධායනට. ඒ කියන්නේ අපි හිතමු බන්ධනාගාරගත කරන්න කලිනුත් යම්කිසි කාලයකට PCR පරීක්ෂණයකේ වාර්තා කරනකන් නිරෝධායනයක තියෙනවා. ඊට පස්සේ අප ලැබුණයි කියලා යවන්නේ නැහැ. මොකද ඇත්තටම බැලුවොත් ඒක ප්‍රායෝගික තත්ත්වයක් තියෙනවානේ. අපි හිතමු රක්ෂිතයනේ බන්ධනාගාරය ඇතුළට. බන්ධනාගාරය ඇතුළේ යම්කිසි කොරෝනා රෝගී තත්ත්වයක් තිබිලා ඒකේ උප්ට වැළඳිලා තියෙන්නට පුළුවන්. දැන් අධිකරණ නියෝගය දීලා ඒ වෙලාවෙම අපි එළියට දැම්මොත් ඒ පුද්ගලයාව සමහරක් විට ඔහුගේ පවුලේකට සමාජයේ ආසාදිත වෙන්නට පුළුවන්. සමගට ඔහු අධිකරණයට අත්සන් කරන්න කියනවා නම් එතන ආසාදිත වෙන්නට පුළුවන්. ඒ නිසා ඒකේ යම්කිසි ආකාරයේ මේ විශේෂ තත්ත්වය තුළ යම්කිසි ක්‍රමවේදයක් සාධාරණ ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි
මේවා ප්‍රමාද කරමින් දැන් මේ PCR පරීක්ෂණ වෙන්නට පුළුවන් එහෙම නැත්නම් මේ නිරෝධායන ක්‍රියාපටිපාටිය ප්‍රමාද කරමින් යම් පුද්ගලෙක්ව තියන් ඉන්නවා නම් ඒක තනිකර නීති විරෝධී. ඒ වගේම මේ වගේ තැනකදී මිනිස්සෙකුට පහර දීම් කළා තියෙනවා නම් අමානුෂික වද හිංසා වලට ලක් කළා තියෙනවා නම් එහෙම නැත්නම් මේ චේතනාව වෙන්නේ මේ පුද්ගලයාට හිරිහැර කිරීමේ චේතනාව වෙනවා කියලා යම් පුරවැසියෙකුට තේරෙනවා නම් ඌට හැකියාව තියෙනවා අනිවාර්යයෙන් මේ සම්බන්ධ අධිකරණ ක්‍රියාදාමයකට යන්න. ඒක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔව් හොඳයි. විශේෂයෙන්ම අපි දන්නවා මේ කාලය අපේ ලෝකෙ ඉස්සරහට ගෙනියන්න ඉන්නේ දරුවෝ. දරුවන්ගේ අනාගතය හොඳ වුණොත් තමයි ලෝකයේත් ලස්සන වෙන්නේ. දරුවන් පිළිබඳව කතා කරනකොට දරුවන්ගේ මානව අයිතිවාසිකම් කඩවීම ඉතාමත් වැඩි. විශේෂයෙන්ම ගැහැණු දරුවන්ගේ. ඒ වගේම මේ කාලේ වෙනකොට පිරිමි දරුවන්ගේත් අතිවාසිකම් කඩ වෙනවා. ඔබ මොකද හිතන්නේ? අපි හැමදාම මේ දේ කතා කරනවා, හැමදාම ওই කියපු කාරණේටම, ওই කියපු විදිහටම නීති තියෙනවා, ක්‍රියාත්මක වෙන්න ආයතන තියෙනවා. හැබැයි මේ தත්ත්වයේ එසේමයි. මොකද්ද ඔබ හිතන්නේ ගැන? මම හිතන්නේ රටක අපි කොච්චර ජාතික ආරක්ෂාව ගැන කතා කරත් වැඩක් නැහැ. රටක දරුවෙක්ගේ ආරක්ෂාව අපිට සපයන්න බැරි නම්. ඒක තමයි පළවෙනිම කාරණේ. මොකද රටක වැදගත්ම සම්පත තමයි දරුවෝ. දරුවෝනේ මේ අනාගතේ හදන්න ඉන්න කට්ටිය. නමුත් ඒ දරුවාගේ ජීවිතය ළමා කාලෙම විනාශ වෙනවා නම් අපි කොහොමද අනාගතය නැත්නම් රටක ආරක්ෂාව ගැන බලාපොරොත්තුවක් තියාගන්නේ? ඒ නිසා වැදගත්ම වෙන දේ තමයි දරුවන්ගේ ජාතික සම්පත ආරක්ෂා කරගන්න එක. ඒවට අනපනක් තියෙන මේ රටේ නීතිවල කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක මුලින් කියන්නට ඕන. මොකද නීති අනපනක් තියෙනවා, දරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ තියෙනවා, ඒවට අදාළ කරන ආයතනක් තියෙනවා. මේවට යම් කිසි ආකාරයක පත් කිරීමුත් කරලා තියෙනවා. නමුත් මේවා ක්‍රියාත්මක වෙන තත්ත්වය තුළ අර මම කියපු ආකාරයටම කලින් කිව්වා වගේම ක්‍රියාත්මක වෙනවද? ක්‍රියාත්මක වෙනවා නම් මෙච්චර දරුවන්ට අපයෝජන ගණනක් අපි දවසකට අහන්නේ කොහොමද? දරුවන්ගේ රැකවරණේ නැහැ කියන ප්‍රශ්න ගණනාවක් අපිට සමාජයෙන් දකින්න අහන්න ලැබෙන්නේ කොහොමද? මම දැක්කා ඊයේ දිනේදිත් අපි දැනගන්න ලැබුණා යම් දරුවෙක් අපයෝජනයට ලක් කරලා තියෙනවා. අනිත් එක පැමිණිල්ලක් කරන්න ගියාම පොලිස් ස්ථානයේදී දරුවා අපයෝජනයටපත් වෙනවා. එතකොට අර මම අර කලින් කිව්වා වගේ මේ ක්‍රමවේදී ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ළමයින්ගේ නීති සම්බන්ධ ප්‍රශ්න නෙවෙයි. දැන් ළමා ආරක්ෂණ අධිකාරියට විශාල වගකීමක් තියෙනවා දරුවෝ සම්බන්ධයෙන්. දරුවෙක්ගේ පැමිණිල්ලක් යොමු කරාම ඉතා කඩිනමින් ක්‍රියාත්මක වෙන. දැන් අපි දන්නවනේ සාමාන්‍ය තත්ත්වය තුළ සාමාන්‍ය පුරවැසියෙක් පැමිණිල්ලක් කරාම ඒක සැලකිල්ලක් තියනවාද කියන ප්‍රශ්නේ මම මුලින් කිව්වනේ. ඒකට ප්‍රභූ පන්තිය කෙනෙක් නම් වරප්‍රසාද ලත් පන්තිය කෙනෙක් නම් පැය 24න් පැය 3න් 2කින් වැඩ කරනවා. අත්අඩංගුවට ගැනීම කරනවා, නීතිය ක්‍රියාත්මක කිරීම කරනවා. නමුත් සාමාන්‍ය පුරවැසියෙක් වුණොත් මාස ගණන් ගත වෙන හැබැයි එකම වරද, එකම චෝදනාව. හැබැයි ඒක අපි පැත්තකින් තියමුකෝ වැඩිහිටි පුද්ගලයෝ කියලා. දරුවෙකුට අපිට එහෙම කරන්න පුළුවන්. දරුවෙක්ට යම් අපයෝජනයක් එනවා කියලා අපි දුරකථනයෙන් හරි නැත්නම් පැමිණිල්ලක් කරොත් ළමා ආරක්ෂණ අධිකාරියට ස්පියාගෙන ඉන්න පුළුවන්ද? ඔවුන්ට එම් වගකීමක් තියනවාද? මං හිතන්නේ ඇත්තටම මේ අපයෝජන වලට ප්‍රධාන හේතුව තමයි අද මිනිස්සු අපරාධ කරන්න බය නැහැ. හේතුව නීතිය පිළිසරණක් නැහැ කියන එකද මේ? නීතිය පිළිසරණක් තියලා ක්‍රමවේද හදලා තියෙනවා. නමුත් ඒවේ ක්‍රියාත්මක වීමක් නැති බව දැන් අපරාධකාරෝ සැකකාරෝ තේරුම් අරන් තියෙනවා. ඒ නිසා දරුවෝ වුණත් අපයෝජනයට ලක් කරලා බේරලා ඉන්න පුළුවන් කියන මානසිකත්වයක් මිනිස්සුන්ට දීලා තියෙනවා. ඒ නිසා තමයි මේ අපරාධ. මොකද අපරාධ අඩු වෙන්න එපා එහෙනම්. මේ ක්‍රමවේදයන් හැදෙනකොට දවස ගානේ අපරාධ අඩු වෙන්නට ඕන. මොකද බලන්න පොඩි දරුවෙක් අපයෝජනයට ලක් වුණාම පැමිණිල්ලක් කරාම සති ගණන් යනවා නම් ඒ නීතිය ක්‍රියාත්මක කරන්න වැඩක් තියනවාද අර ආයතන අපි හරි ගස්සලා. අනිත් ඒවාට අධිකරණයට යනකොට සමහර කලට නඩුව අහල වෙනකොට ඒ ළමයා විවාහයටපත් වෙන කාල සීමාවක් ඇවිල්ලා. සමහරකට දරුවෙකුත් පිළිසිඳගත්ත කාලේ වෙනවා. ඒතර මොකද්ද මේ ක්‍රමවේදය? එතකොට මේවා හදලා වැඩක් තියනවද? ආයතන නමට තිබ්බට වැඩක් තියනවද? ඒවා ක්‍රියාත්මක වෙන්නේ අනිත් එක දැන් රහස්‍යභාවය පිළිබඳ ඔබ කිව්වා සමහර නඩු ඔවුන් විවාහ වෙනකොටත් නඩුව පවත්වාගෙන යනවායි කියලා. එතකොට සමාජයේට තවත් පිරිසකට මේක දැනගන්න ලැබෙනවා. ඒ කියන්නේ වෙනත් පාර්ශවයන් වලට. ඒක ප්‍රශ්නයක් නෙමෙයිද කෙනෙකුගේ? අනිවාර්යයෙන් මේ පෞද්ගලිකත්වයේ කියන. අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක්. මොකද දරුවෙක්ගේ ප්‍රශ්නයක් වුණාම ඒ දරුවට අපි නීතියෙම දීලා තියෙන රැකවරණය තමයි ඒ දරුවාගේ රහස්‍යතාවයම නැත්නම් ඒ දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න දරුවාගේ රැකවරණය කියන දේ තමයි ප්‍රමුඛ වෙන්නේ. එතකොට මේ දරුවා වැඩිවියටපත් වෙලා
ඔහු අධිකරණයකට එනකොට ඒ රහස්‍යභාවය නැති වෙන්නට පුළුවන්. නමුත් ඒ ක්‍රමවේදයක් හදලා තියෙනවා ලංකාවේ දරුවෙන්ගේ සාක්ෂි ගන්නකොට විවෘත අධිකරණය ගන්නෙ නැහැ. ගොඩක් කලාවට රෙකෝඩ් කරලා ඒ දේවල් කරන ක්‍රමවේදයක් තියෙනවා. නමුත් මේ කාලවකවානුව වැඩි වෙන්න සිද්ධ වෙන්නේ දරුවෙකු සම්බන්ධ අපයෝජනයකට නිසි දඬුවමක් නැති වෙනවා. එතකොට ඒ ක්‍රමවේදේ කල් යනකොට ඒ පවුල්වල මෙනවා තිය දැන් ඕක වැඩක් නෑනේ ඕක අයින් කළා දාමු. ඕක අමතක කරමු කියන තැනට එනවා. එතනට වැඩක් එතකොට අපිට වැඩක් තියනවාද මේ ක්‍රමවේද හදලා. මේවා කරන්නට උන ඉතා කඩිනමින් ක්‍රියාත්මක වෙන්නට ඕන. අපයෝජකෙක් හරි ඒ ළමයන් පීඩාවටපත් කරන පුද්ගලයෙක් කරන වහාම ක්‍රියාත්මක වෙනවා. අපි දැක්ක පහුගිය කාලේ. ළමයි අපයෝජනය කරලා මාස ගණන් අවුරුදු ගණන් ගියාට පස්සේ තමයි ඒක සමාජ ජාලාවලින් ඇඟිල්ලෙන් ඇනලා කිව්වට පස්සේ තමයි ඒ ආයතන ක්‍රියාත්මක වෙන්නේ. සමාජ ජාලවලින් ඇඟිල්ලෙන් අනින්න දෙයක් නැහැනේ. යම් ආයතනයකට බලය තියෙන ආයතනයකට ඇඟිල්ලෙන් ඇල්ලලා මේ බලන්න මෙතන දෙයක් වෙනවා කියලා කියන්න දෙයක් නැහැනේ. ඔවුන් ඉන්නේ ඔවුන් වැටුප් ගන්නේ. ඔවුන් යම් කිසි ආකාරයේ ඔවුන්ට බලය පවරලා තියෙන නිසා ඔවුන්ට අවශ්‍ය කරන වරප්‍රසාද දීලා තියෙන්නේ ඒකට. මම දකින දුර්වලතාවයක් තමයි මේ රටේ සියලුම ආයතන සුදුවලි වෙලා. ඔවුන් ඇහුවොත් කියන්නේ අපිට වාහන පහසුකමක් නැහැනේ. අපිට ඒකට අවශ්‍ය කරන පහසුකම් නැහැනේ. එහෙම නැත්නම් අපිට ඔය කියන ඉක්මනට කටයුතු කරන්න නිලධාරීන් නැහැනේ. එහෙම නැත්නම් අපිට ඒ කටයුතු කරන්න තරම් පළපුරුද්දක් තියෙන ඒ කියන්නේ පුහුණු වෙච්ච නිලධාරීන් නැහැනේ. මෙන්න මේ වගේ දේවල් තමයි ඔවුන්ගේ උත්තර. එතකොට ඒව නැත්තම් අපි කොච්චර ඒ වෙනුවෙන් ඇමතිවරු පත් කරනවා නිලධාරීන් පත් කරනවා ඒවට විශාල වැය මුදලක් අපේ අයවැය දේවල් වලින් වෙන් කරනවා. ඉතින් ඒව වෙලා නැහැ. අමාත්‍යාංශයක් තියෙනවා ආයතනයක් තියෙනවා. ඔව් ඒ දේවල් ඔක්කොම දීලා අපි මේ අපේ බදු මුදල් වලින් තමයි අපි ඒවට වේදම් කරන්නේ. ඒවට වෙන් කරන්නේ. හැබැයි කියනවා නම් ඒ අඩුපාඩු තියෙනවා කියලා ඒ වගකීම කාටද දෙන්නේ? දැන් මේ රටවල අපි දන්නවා පහුගිය කාලේ වාහන ගෙන්නනවා යම් ආකාරයේ වරප්‍රසාද ව්‍යවස්ථාදායකේ ලබනවානේ. ඒක ලබන උත්සාහ කරනවානේ. ඇයි එහෙනම් මේ ආයතනවල අඩුපාඩු ගැන හොයලා බලලා ඇයි ආයතන වලට අඩුපාඩු සපුරලා දෙන්නේ නැත්තේ? හොඳයි. දැන් ඔය ආයතනික ප්‍රශ්නේ පැත්තෙන් ඔය ළමෙක් අපයෝජනයට ලක් වෙනවම දරුවෙක් අපයෝජනයට ලක් වෙනකොට සමාජයටත් වගකීමක් තියෙනවා. දෙමව්පියන්ටත් වගකීමක් තියෙනවා. ඇයි ඔවුන් ඒ වගේ පැහැර අරින්නේ? ඒක තමයි අපේ සමාජයේ තියෙන ගැටලුව. අපිට අද ආත්මාර්ථකාමී සමාජයක්නේ ගොඩනැගිලා තියෙන. තමන්ගේ දරුවා, තමන්ගේ පවුල කියන ආකල්පය ඇතිලා තියෙනවා. ඒකත් මේ සමාජ ක්‍රමයෙන්ම හදලා දීලා තියෙන දෙයක්. මොකද අද බලන්නේ තමන්ගේ පසුබිමට කීයද දාගන්නේ කියන එකයි තමන්ගේ පවුල ආරක්ෂා කරන් ඉන්නවයි කියන මානසිකත්වය විතරයි අද මිනිස්සුන්ට දීලා තියෙන්නේ. බොහොම ආත්මාර්ථකාමී සමාජයක්. ඒ නිසා අල්ලපු ගෙදර දරුවා පෙනිපෙනිත් අපයෝජනයට ලක් වෙනකොට වද හිංසාවලට ලක් වෙනකොට මේ පැත්තේ ගෙදර ඉන්න අම්මා තාත්තා නිහඬව ඉන්න සමාජයක් මේක. අඩුතරමේ මේ සම්බන්ධ පැමිණිල්ලක් කරන්නවත් යොමු වෙන්නේ නැහැ. මොකද කරදර වෙනවානේ. අපිට උඩ රස්තිය අද වෙනවනේ. ඒ වගේ බොහොම මිලේච්ඡත්වයට ඇදගෙන යන සමාජයක්ද මේ තියෙන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට සමාජයට සමහරුන් අර මං කියපු විදිහට ලැජ්ජාවටපත් වෙනවා. උන්ගේ පෞද්ගලිකත්වයට වල ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා පැමිණිලි කරන්න නැති වෙන්න පුළුවන්. ඔව් ඒ පෞද්ගලිකත්වයට ප්‍රශ්නයක් කරලා තියෙන්නේ කවුද? දැන් අපේ නීතිය යටතේ තියෙනවානේ දරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන විදිහට හැමදේම කරන්න ඕනේ කියලා. එතකොට ඒක හානි පමුල්ලා තියෙන්නේ කවුද කිව්වොත් ඒ ආයතන විසින් ඉක්මනින් ක්‍රියාත්මක නොවීම නිසානේ. දැන් හිතන්න යම් තැනක ප්‍රශ්නයක් වෙනවා. දරුවෙකුට අපයෝජනයක් වෙනවා. මේ ප්‍රශ්නේ පැමිණිලි කරනවා. පොලිසියකට හෝ ළමා ආරක්ෂණ අධිකාරියට හෝ වගකියුත් තැනකට. ඔහුන් වහාම ක්‍රියාත්මක නොවෙනකොට මොකද වෙන්නේ? මේක අතට ගන්නවා සමාජ ජාලය. ඔහු මොකද කරන්නේ? මාධ්‍ය අතට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? හැබැයි කවුද මාධ්‍යට තොරතුරු දෙන්නේ? ආයමත් අර කියන ආයතනමයි. ඒ ආයතනම දෙන්නේ. හැබැයි ඒ ආයතන වල වගකීම තියෙන්නේ මාධ්‍යට කියන එක නෙවෙයිනේ. ඔහුන්ට යම් කිසි බලය දීලා තියෙන ක්‍රියාත්මක වෙනවා. නමුත් මාධ්‍ය මගින් සමාජ මතය අර දරුවව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. දෙවනි වතාවටත් අපයෝජනයට ලක් වෙනවා ඒ දරුවා. පළවෙනි වතාවට ජීවිතහානි වෙච්ච තැනුත් ඇති දරුවන්ගේ ওই වගේ තත්ත්වයන්. මේකට සම්පූර්ණයෙන් වග කියන්නට ඕනේ වග කිය යුතු ආයතන. මොකද ඒවා තමන්ගේ ක්‍රියාකාරීත්වය කරන්නේ නැතුව ඇස් දෙක වහගෙන ඉඳලා ඒකේ තියෙන වගකීම මාධ්‍යයටයි සමාජ ජාලවලටයි දීලා මේ ඇස් වහගෙන ඉන්නවා කියන එක තරම් දරුණු දෙයක් මේ රටට කරන අපරාධයක් තව නැහැ. මොකද ඒවට පඩි ගෙවනවානේ. ඔවුන්ට වැටුපක් ගෙවනවා. ඔවුන් ලැජ්ජ වෙන්න ඕනේ තමන්ගේ ක්‍රියාකාරීත්වය හරියට කරන්නේ නැත්තම්. මොකටද ඔවුන්ටත් දරුවෝ ඉන්නවා. ඔවුනුත් මේ දෙන වැටුපෙන්නේ කන්නේ බොන්නේ. එතකොට ඔවුන්ගේ වැටුපට හරියන තව දරුවෙක්ගේ ජීවිතය අපයෝජනයට ලක් වෙනකොට ඔහු ක්‍රියාදාමයක් කරන්නේ නැත්නම් ඒකට කල්මරමින් ඉන්නවා නම් ඒකට ඇඟිල්ලෙන් අනින්න ඕනේ නම් මොකක්ද මේ ක්‍රමවේදය? මොකටද ඔවුන්ට අපි වැටුප් ගෙවලා අපේ බදු මුදල් වලින් ඔහුම නඩත්තු කරන්නේ? ඒක මං හිතන්නේ ජනතාව ප්‍රශ්න කරන්න ඕන දෙයක්. ජනතාව අවදි වෙන්න ඕන තමන්ගේ අයිතිවාසිකම් ගැන. තමන්ගේ අයිතිවාසිකම් තියෙන්නේ කොතනද කියන එක. ඒ අවදි වීම මත තමයි මං හිතන්නේ ওই සුදු අලි විදියට තියෙන ආයතනවල
ක්‍රියාකාරීත්වය පණ ගන්නන්න තියෙන එකම දේ තමයි. මොකද අපි බලන් ඉන්න බෑ මේවා රජයෙන් කරයි, විධායකයෙන් කරයි, ව්‍යවස්ථාදායකයෙන් කරයි, අධිකරණයෙන් කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. මේවා කරන්න ඕන පුරවැසියා. පුරවැසියා තමන්ගේ අයිතිවාසිකම් තේරුම් අරගෙන ඒ සම්බන්ධ නැගින් සිටීමක් අවදිවීමක් වුණොත් විතරයි මේවා වෙනස් කරන්න පුළුවන්. හොඳයි. මේ විරාමෙන් අනතුරුව අපි තවත් අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා කරනවා. අපි අද සාකච්ඡා කරන්නේ විශේෂයෙන් අයිතිවාසිකම් කියන්නේ මොනවද කියන කාරණේ පිළිබඳව. ජනතාවට තියෙන අයිතිවාසිකම්, දරුවන්ට තියෙන අයිතිවාසිකම්. ඒ වගේම මම ඔබතුමගෙන් දැනගන්න කැමතියි දැන් අපි සාකච්ඡා කරේ නීති අයිතිවාසිකම, මේ හැම දෙයක්ම නීති අයිතිවාසිකමක් තමයි. දරුවන්ගේ අයිතිවාසිකම වගේම. මම හිතනවා අපි සමාජයේ ජීවත් වෙනකොට අපි පාරිභෝගිකයෝ මේ සමාජයේ. පාරිභෝගිකයන්ට අයිතිවාසිකම් තියෙනවා. මොකද්ද පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් කියන්නේ? පාරිභෝගිකයෙක් කිව්වහම අපි සාමාන්‍යයෙන් සැලකන්නේ කඩේකට හරි විදිහට නම් දරුවෙක් පාරිභෝගිකයෙක් තමයි නීතිය තැනකට ගිහිල්ලා අයිතිවාසිකමක් ඉල්ලනකොට. ඔව්. අනිවාර්යයෙන්ම දැන් සාමාන්‍යයෙන් අපි හිතන්නේ කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්න කෙනා විතරයි පාරිභෝගිකයෙක් කියන්නේ නැහැ. මේ රටේ බස් එකේ යන පුද්ගලයා, සෞඛ්‍යාංශයෙන් ප්‍රතිකාර ලබා ගන්න පුද්ගලයා, ඒ සියලුම අය පාරිභෝගිකයෝ බවට පත් වෙනවා. මොකද අපි යම් සේවයක් මිලට ගන්නවා නම් හරි, එහෙම නැත්නම් යම් සේවයක් ලබා ගන්නවා නම් ඒ සියලුම පුද්ගලයෝ අපි තමයි පාරිභෝගිකයෙක් විදිහට. එහෙම නැත්නම් ඔවුන් යම් කිසි ආකාරයේ යම් සේවයක් හෝ යම් භාණ්ඩයක් හෝ මිලදී ගන්න හෝ ලබා ගන්න පුද්ගලයන් සියලුම දෙනා පාරිභෝගිකයන් බවට පත් වෙනවා. අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ තමයි පාරිභෝගිකයා දන්නේ නැහැ තමන්ට තියෙන අයිතිවාසිකම් මොනවද කියලා. ඒ නිසා දැන් අපි කියනවානේ පාරිභෝගිකයා දෙවියා වෙනවා. ඒ අදාළ ව්‍යාපාරිකයාට දෙවියා වෙනවා බඩුව ගන්නකම්. ඊට පස්සේ සමහරක් වෙලාවට මේ දේවත්වේ නැහැ. මොකද අපි ප්‍රධාන විදිහට තේරුම් ගන්න ව්‍යාපාරිකයා ජීවත් වෙන්නේ පාරිභෝගිකයා. ඒ වගේම ව්‍යාපාරිකයෝ නැත්තම් පාරිභෝගිකයට තමන්ගේ අවශ්‍යතා සපුර ගන්න බෑ. මේක මහා අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්. හැබැයි මිනිස්සු දන්නේ නැහැ මේ තමන්ට තියෙන පාරිභෝගික අයිතිවාසිකම් මොනවද කියලා. පාරිභෝගිකයන්ට විතරක් නෙවෙයි ව්‍යාපාරිකයටත් අයිතිවාසිකම් තියෙනවා. ඔවුන් දෙගොල්ලන්ගේම අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරනවා. විශේෂයෙන් මුල් කාලේ අතීතයේ පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න මිල පනත, ඊට පස්සේ විවිධාකාරයේ අනපනත් ඇති වුණා. මේවා යම් කිසි ආකාරයේ ක්‍රියාදාමයන්වල තියෙන අක්‍රියත්වයේ මත සංශෝධනය වෙලා ඒ වගේ විවිධ ක්‍රියාදාමයන් වෙලා 2003 අංක 9 දන්න පාරිභෝගික කටයුතු අධිකාරිය පනත තමයි අවසාන වශයෙන් දැන් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන්. එතකොට මේ පනත යටතේ පාරිභෝගික අධිකාරිය ආයතනයක් ඇති කරලා තියෙනවා. මේකේ සභාපතිවරයෙක්ගෙන් යුතුව පුද්ගලයන් 10 දෙනෙක්ගෙන් යුතු මණ්ඩලයක් තියෙනවා. එතකොට මේවා පත්කිරීම කරන්නේ අමාත්‍යවරයාගේ මේක තමයි පත්කිරීම කරන්නේ. මේ තුල තියෙන විශාල කාර්යභාරයක් පාරිභෝගිකයා ආරක්ෂා කරගන්න. එතකොට පාරිභෝගිකයා තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න ඕන යම් කිසි ආකාරයේ වගකීම් තේරුම් ගන්නට ඕන. අපි දකිනවා සමහරක් කලාවට පාරිභෝගිකයා තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නැගී සිටීමක් නැහැ. අපි කඩේකට ගිහිල්ලා බඩුවක් කරගන්නවා. සමහරක් ඒ බඩුව ප්‍රමිතියෙන් ඉතාම බාල එකක්. නමුත් අපි හිතනවා මේක අමාරු වටේ ওই කාලයක් කියයි මේකට කරදර වෙන්න වෙයි කියලා නිහඬව ඉන්නවා. ඒ වගේ සමාජයක් විදිහට තමන්ගේ පාරිභෝගික අයිතිවාසිකම් තේරුම් ගන්න නැතුව හෝ එම නැත්තම් ඒ ගැන නැගී සිටීමක් නැති වෙනකොට අර වගකීම ඉටු වෙන්නේ නැති වෙනකොට අනිවාර්යෙන් පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් කඩ වෙනවා. දැන් අපි දකිනවා ප්‍රමිතියෙන් යුක්ත තරඟකාරීත්වයක් තියෙන සාධාරණ මිල ගණන් යුතු භාණ්ඩ ලබා දෙන්නට ඕනේ. එහෙම නැත්නම් මේ මිල පාලන පනතක් කටයුතු කරන්න ඕනේ. නමුත් ගියත් අපි කඩේ මුදලාලි කියන්නේ මොන ගානද අපි බඩුව අරගෙන එනවා. හැබැයි අපි එදිට විල බැලබැන ඉන්නවා. නමුත් අපි දන්නේ අපි මොකක්ද ඒකට කරන්න ඕන ක්‍රියාදාමය කියලා. අපි පාරිභෝගික කටයුතු ඒ සම්බන්ධ තියෙන ආයතනයේට පාරිභෝගික කටයුතු අධිකාරියට අපි පැමිණිලි කරන්නට ඕන. ඔබ ඔය කියන කාරණේදී ආයෙත් ජනතාව හිතන්නේ අර පරක්කුවනේ. මම මොකටද මෙච්චර මහන්සි වෙන්නේ කියලා. උන් අද පැමිණිලි කළොත් කොච්චර දවසකින්ද උට ඒකට උත්තරයක් හම්බ වෙයි. ඔව් මම ඒක ආයෙත් මම මේ කාරණාව කියනවා. අපිට නීතිය සම්බන්ධ ප්‍රශ්නයක් මේ රටේ නැහැ. මේ අපේ රට හරි වාසනාවන්තයි නීතිය පැත්තේ. මොකද නීති අනපනත් අපිට ඕන තරම් තියෙනවා. නමුත් අපිට නැත්තේ මේවා ක්‍රියාත්මක කරන මිනිස්සු සහ ඇත්තටම සත්භාවයෙන් වැඩ කරන මිනිස්සු තමයි අපිට නැත්තේ. ආයතනයකට ගියොත් ඒ ආයතනේ බොහොම අර මං කිව්වා වගේ මේ සුදුවලි විදිහට ක්‍රියාත්මක වෙන ඉඳ තමයි පාරිභෝගික මේ වගේ අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ. මොකද ඒ ආයතන එහෙම වෙන්න හේතුව? ඒ වෙන හේතුව තමයි රටේ විනයක් නැතිකම. සහ ඒ විනය කඩකිරීමක් කරාම ඒවට දේශපාලන බලපෑම් නෙමෙයි. අනිවාර්යයෙන්. මොකද රටක දේශපාලනය හරියනවා නම් රටේ අනිකුත් සියලුම අංශ හරියන්න ඕනනේ. රටක දේශපාලනය කියන දේ ඇති කරලා තියෙනෙත් අපිම තමයි. සාමාන්‍ය පුරවැසි මං කියන්නේ අර පරමාධිපත්‍යයේ යන විසරණය වෙන්නේ සාමාන්‍ය පුරවැසියාගේ. එතකොට ඒ හදාගන්න දේශපාලනය අපි තමයි හදාගෙන තියෙන්නේ.
ඒ දේශපාලනේ අවුල් වුණොත් සම්පූර්ණ මේ ක්‍රමවේද අවුල් වෙනවා. අපිට බලාපොරොත්තු වෙන්න බෑ එතන ඇතුලේ ඉක්මනින් ක්‍රියාත්මක වෙන මිනිස්සු බොහොම උදාසීන මිනිස්සු තමයි අපි දකින්නේ. මොකද රැල්ලට යනවා. උඩින් මුකුත් ප්‍රශ්නයක් එන්නේ නැහනේ. එයත් කරන්නේ නැහනේ. ඒ නිසා අපි කරන්න ඕනෙත් නැහැ. අපි පඩි අරගෙන අපේ වැටුප අරගෙන අපි ගෙදර යන්. එච්චර ඒ මානසිකත්වයේ ඇති කරලා තියෙන්නේ මේ දේශපාලන අධිකාරිය. මොකද ක්‍රියාත්මක වෙන්න නීතිය ක්‍රියාත්මක වෙන්න ක්‍රමවේදයක් හදලා තිබ්බට ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක කරනවා කියලා දැනෙන්න දෙන්නෙත් නැහැ. ඔවුන් ආරක්ෂා කරනවා. ඒ නිසා ඔවුන් කරන්නේ ඊළඟ දවසෙත් පැමිණිලි ගේනවා, ඒවා ගොඩ ගැහෙනවා, ඒවට ක්‍රියාත්මක වීම වෙන්නේ. බොහොම අතලොස්සයිනේ. ඔය බලන්න දැන් ඔය පාරිභෝගික කටයුතු පිළිබඳ ඔය අධිකාරියට පැමිණිලි කළොත් කීයෙන් කී දෙනයිද ඉහළ ව්‍යාපාරිකෝ අධිකරණයට ගෙනත් තියෙන්නේ. දැන් අපි දන්නවා පහුගිය කාලේ කිව්වා පෙනිපෙනිම කිව්වා ප්‍රමිති ආයතනයෙන් කිව්වා වසවිස දෙන මේ කාණ්ඩ වලටයි වසවිස දෙනවා කියලා. ඒතර මේ පාරිභෝගිකයන්ට කරපු බලවත්ම අපරාධයක් නේ. දැන වස කැවුවා කියන්නේ මනුෂ්‍ය ඝාතනයක් කරන්න තැත්. පාරිභෝගික අධිකරණයටත් ගියා මේ ගැන. ගියා. හැබැයි උනාද මේ වෙනකම් මුකුත් ක්‍රියාදාමයක්? තාමත් පෙන්ඩින්. අපි කියනවා ඒක තාම යනවා. එතකොට අපි තවමත් වහ කනවා. දැන් අපි දන්නේ නැහැනේ මොනවද වහ තිබ්බේ කියලා. අදටත් අපි මේ ආහාර ගන්නවා. එතකොට මේ රටේ දේශපාලකයන්ට මේ රටේ ඉන්න ඒ අවශ්‍ය කරන වගකියුතු පුද්ගලයන්ට යුතුයකමක් නැද්ද මේ පුරවැසියාගේ ඡන්දයෙන් ගිහිල්ලා ඔවුන් අදා ගන්න අධිකාරිය ඇතුලේ ඔවුන්ට වගකීමක් නැද්ද මේ පුරවැසියාව මරණ එකෙන් නැත්නම් මරණයෙන් නිදහස් කරන්න. ඒතකොට වහ කන්න දෙන ආයතන දන්නවා. ඔවුන් ව්‍යාපාරිකයෝ කවුද කියන එකක් දන්නවා. හැබැයි බලාගෙන ඉන්නවා අර විමර්ශන අවසන් වෙනකම්. ඒතකොට විමර්ශන කරන්න තව අවුරුදු 5ක් ගියොත් ඒතර අපි වහ කන්න ඕන තව අවුරුදු 5ක්. එතකොට පුරවැසියා දරුවෝ දවසින් දවස පිළිකා රෝගයෙන් වැඩි වෙනවා. අපි දන්නා පිළිකා රෝගවල් වලට ගියාම දවසින් දවස පිළිකා රෝගයෙන් වැඩි අහිංසක දරුවෝ පොඩි දරුවෝ පිළිකා රෝග වලින් මැරෙනවා. එතකොට මේ රෝගකාරක වලට හේතු වෙලා තියෙන්නේ දැන් අපේ කෙස් පැලෙන්න තරක අපේ වෛද්‍යවරු කියනවානේ. විශේෂඥ වෛද්‍යවරු කියනවා ආරවා කෑවොත් මෙහෙම වෙනවා. මේවා කෑවොත් මෙහෙම වෙනවා. හැබැයි අපි දැකලා තියෙනවද ඔය කිසිම කෙනෙක් මේ නීතිය ක්‍රියාත්මක කරවන්න කියන තැනට බල කරනවා? අපිට කියන්න පුළුවන්. අපිටත් පුළුවන් අපිට යම් කිසි ආහාර පැකට් එකක් බලලා කියන්න පුළුවන් මේකේ රසකාරක තියෙනවා මේක කන්න එපා. ඒක මං හිතන්නේ අපිට වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ නෑ මේකට. නමුත් අපේ යුතුයකම මොකක්ද? ඒක වගකිය යුතු පුද්ගලයන් විදිහට මේකට දන්න පුද්ගලයන් විදිහට ඒ දැනුම තියෙන පුද්ගලයන් විදිහට අපි කරන්න ඕන දේ තමයි ඒ සම්බන්ධ ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් යුතුයකම කරන එක. නමුත් මම දකින්නේ කොයිම වෙලාවකවත් අපි මේ වෙන සාකච්ඡා කරනවා හැමදාම මහජනතාවට කියනවා. නමුත් මේවා නැති කරන්න ක්‍රමවේදයක් අපි කාගාවත් නැහැ. සමහර පාරිභෝගික අයිතිවාසිකම් තියෙනවා. විශේෂයෙන් අපි උදාහරණයක් ගත්තොත් අපි හිතමු දුරකථන අයිතිවාසිකමක් කියලා. සමාජ මාධ්‍ය ජාලය විවේචනය කරපුවාම ඒ ආයතන පහසුකම් සලසන විවේචනය කරපු පුද්ගලයාගේ ඒ ප්‍රශ්නය ගැන බලනවා. දැන් මිනිස්සු එහෙමත් පුරුදු වෙලා ඉන්නවා. ඔව් ඉතින් ඒකට ප්‍රධාන හේතුව තමයි මොකද මේ මොකද ආයතනික වශයෙන් මේ ආයතන වලට හොඳ නෑ මේ පණිවිඩය එළියට යන එක. ඔව් ඒක තිබිලත් ඒ දේවල් වල සමහර වෙලාවට තියෙන යම් කිසි ආකාරයේ දේශපාලනික දේවල්නේ. ඇත්තට දැන් අපි බලමු 50ක් ගත්තොත් ඒ 50 ඇතුලේ කීයෙන් කීයක්ද ඔය වගේ ඒවට ඒ වගේ ප්‍රසිද්ධ විදිහේ ක්‍රියාත්මක වීම වෙන්නේ. අර මෙතනදි වෙන්නේ තමන්ගේ කරකෙනවා. ඔව්. අනුන්ගේ එක සමස්තයේ ඒ විදිහට මිතුරු වෙනවා. ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු එමෙතන පාලකයෝ මේ හැමදේම දේශපාලනය කරන් තියෙනවා. මේ රටේ මිනිස්සුන්ට ප්‍රයත්නට දීලා තියෙන නීතිය අමුවේ මහදවල් විනාශ කරනවා. මහදවල් ඝාතනය කරනවා. මේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම්. නමුත් මිනිස්සු නිහඬයි. සහ ඒවට වගකිය යුතු පුද්ගලයෝ නිහඬයි. මම පුද්ගලිකවම දන්න කාරණාවක් තමයි සමහර වෛද්‍ය වෘත්තිකයෝ වෙන්න පුළුවන්, නීති වෘත්තිකයෝ වෙන්න පුළුවන්, අධිකරණ නිලධාරීන් වෙන්නත් පුළුවන්. ඔහු දන්නා මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි නිහඬයි. ඒතකොට ප්‍රශ්නය ගැන කතා කරනවා රහසේ. නමුත් මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න ඉදිරියට එන්නේ නැහැ. එතකොට මේ උගත් බුද්ධිමත් කියන මිනිස්සු ප්‍රශ්නය දැනගෙන මේ ක්‍රමවේදයේ තියෙන අවුල දැනගෙන නිහඬව ඉන්නව තරම් මේ රටට කරන ලොකුම අපරාධය ඒක තමයි. මොකද උගත් තියත්තු කියන මිනිස්සු නිහඬ වෙලා යමක් නොකර ඔවුන් තමන්ගේ වාසිය තකා නිහඬව ඉන්නවයි කියන එක තරම් මං හිතන්නේ මේ රටේ අනාගතයට කරන ලොකුම අපරාධය ඒක. ඒ නිසා හැමදාම අපිට දේශන තියන්න පුළුවන්, අපිට මාධ්‍ය සාකච්ඡා තියන්නට පුළුවන්. එහෙම නැත්නම් අපිට මාධ්‍යයට ඇවිල්ලා කියන්නට පුළුවන්. මං හිතන්නේ මේ කියන දේ නෙවෙයි. අපි යමක් මේ මහ පොළොවේ කරන්නට ඕනේ. එහෙම නැත්නම් අපි කියනවානේ මහ පොළොවේ දෙයක් වෙන්නට ඕනේ කියලා. අපි යම් බලපෑමක් කරනවා නම් ක්‍රමවේදයක් හදනවා නම් අපි ඒකට වැඩපිළිවෙලක් තියෙන්නට ඕනේ. එහෙම නැතුව අපි බොරුවට කවකා හරි සුද්ධ කරන්න
නැත්තම් තව කාවගේ හරි වැරදි කාර්යයට ඇඟිලා දික් කරන්න අපි දේවල් කරලා වැඩක් එන්නේ නැහැ. මේකේ ක්‍රමවේදය හදන්නට ඕන අපි පොළවට ඇවිල්ලා. අපි තව කොච්චර කාලයක් ওই විදිහට එහෙම බලපෑම් කරන්න වෙයිද? මම හිතන්නේ පුරවැසියා වහල් භාවයෙන් මිදෙනකම් අපිට මේක මේ විදිහට බලන් ඉන්න වෙනවා. මොකද මිනිස්සුන්ගේ වහල් භාවය කියන දේ අපි බොහොම අමාරු වෙන්නේ වහල් භාවයෙන් මිදුනේ. ගෝත්‍රික යුගයේ ඉඳලා ඇවිල්ලා අපි වහල්ලු විදිහට රදලයාගේ යටතේ ඉඳලා ප්‍රවේණිදාසි විදිහට ඉඳලා ඒ වගේ අපි බොහොම අමාරු කාලයක් ගෙවලා තමයි මේ නූතන යුගයට ආවේ. නමුත් අපේ මානසිකත්වය තාම වහල් මානසිකත්වය. අපි කැමති නෑ අපේ දරුවට හොඳ අනාගතයක් දෙන්න. අපි කැමති අපේ රටේ දේශපාලකයාගේ දරුවට හොඳ අනාගතයක් දෙන්න. මෙන්න මේ කියන වහල් භාවය නැති වෙනකම් අපිට හැමදාම මේ විදිහට සාකච්ඡා කරන්න වෙයි. හැමදාම අපිට කියන්න වෙයි අපි තාම දියුණු වෙමින් පවතින තුන්වන ලෝකේ රටක් කියන. ඒ නිසා මම හිතන්නේ ප්‍රතිකර්මයේ තියෙන මිනිස්සුන්ටමයි ඔවුන්ගේ මනස තුල ඔවුන්ගේ මනස හදන්න යම් ක්‍රමවේදයක් අපිමයි නිර්මාණය කරන්නට ඕන පුරවැසියා තුලින්මයි. පුරවැසියා බල නොගන්නන තාක් දුරට අපිට හැමදාම මේ වගේ අයිතිවාසිකම් කඩවීම ගැන විතරක් කතා කරන්න සිද්ධ වෙයි. එතකොට අර මැතිවරණයකදී ඡන්දේ පාවිච්චි කිරීම, ඒ කියන්නේ ඡන්දේ පාවිච්චි කරලා අපි ඔය කියන අධිකාරීන් පිහිටුවා ගන්නවා, රජයන් පිහිටුවා ගන්නවා. අවසානයේ ඔවුන්ගෙන් යමක් වෙන්නේ නැති වෙනකොට යන්න එන්න තැනක් තියනවද? නීතිය පිළිසරණක් තියනවද ඡන්දදායකයට? මං හිතන්නේ ඡන්දදායකයා බුද්ධිමත් නම් ඡන්දදායකයට ඡන්ද දීලා ඇවිල්ලා අඬන්න තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. අපි දකින හැමෝම එකයිනේ. ඡන්දදායකයා යම් යම් තීරණ ගන්නවා, එක එක කාලවකවානුවල තමන්ගේ තීරණේ වෙනස් කරනවා. හැබැයි ඉතින් ආයෙත් එන පාලකයොත් ඒ විදිහමයි. මේකේ පාලකයෝ කියලා නැහැ. එකම සිස්ටම් එකක් තියෙනවා. අපි දකින දේ තමයි ඔලුගෙඩි මාරු වුණාට ඒ ක්‍රමවේදේ මාරු වෙලා නැහනේ. ඒ කියන්නේ අපි දකිනවා අපි මේ පැත්තේ ප්‍රතික්ෂේප කරන කට්ටිය තව අවුරුද්දක් යනකොට ආපහු ඇවිල්ලා. මේක ඩීල් සංස්කෘතියක් නේ තියෙන්නේ මේ රටේ දේශපාලනය කියන්නේ තනිකරම ඩීල්. මොකද අපිට විපක්ෂයක් කියලා එකකුත් නැහැ, පක්ෂයක් කියලා එකකුත්, ආණ්ඩු පක්ෂයක් නැහැ, විපක්ෂෙත් නැහැ. මේ රටේ කලවම් බැලුමක් තියෙන්නේ. අපිට හොයාගන්න බෑ අපි වෙනුවෙන් ඉන්න විපක්ෂය කවුද කියලා. අපිට හොයාගන්න බෑ අපි වෙනුවෙන් ඉන්න ආණ්ඩු පක්ෂය කවුද කියලා. මේගොල්ලෝ දෙකම එකට මික්ස් වෙලා තියෙන්නේ. මොකද අපි මොහොන් ප්‍රතික්ෂේප කළා ඔහුන් ගෙනාවත් ඔහුන් ආපහු එකට එකතු වෙනවා. ඒ නිසා මේ ක්‍රමවේදය යන්න නම් තනිකර අලුත් ඔලුගෙඩි ප්‍රමාණයක් අලුත් මිනිස්සු එන්නට ඕනේ ක්‍රමවේදයට. එහෙම නැත්නම් මේ දේශපාලනයට. එහෙම නැත්නම් පරණ මිනිස්සු නැවත නැවත පත් කරන එකෙන් අපේ ඡන්දදායකයා මං හිතන්නේ බොහොම මෝඩ විදිහට හැසිරෙන්නේ. අපි එකපාරක් අර දවල් වැටිච්ච වෙලේ ආපහු රැයත් වැටෙනවා. රැය වැටිච්ච වෙලේ දවලුත් වැටෙනවා. අපි බොහොම සුරංගනා කතා වලට රැවටෙනවා. මං හිතන්නේ බුද්ධිමත් වෙන්නට ඕන මේ වැඩිහිටි පුද්ගලයෝ සහ අනාගත පරපුර බුද්ධිමත් වෙන්න ඕනේ. තමන් ඉස්සරහ දකින්න දේ නෙවෙයි. තමන්ට පේන්නේ නැති පැත්ත දකින්න යම් කිසි ආකාරයේ බුද්ධියක් ඇති වෙනවා. මම ඒකයි කිව්වේ වහල් භාවයේ ඇති වෙන තාක් අපි පක්ෂ විපක්ෂ වලට මරා ගන්නවා, පාට පක්ෂ වලට මරා ගන්නවා. අපේ රටේ හැම දෙයක්ම හැම ක්‍රමවේදයක් අපි ජනමාධ්‍ය වුණත් හැම තැනකම අපි බෙදිලානේ ඉන්නේ. නමුත් මේ බෙදෙන්නේ නැති තැනක නැති අර අපි රික්තකයකට ආපු දවසකට සමහරක් වෙලාවට අපේ මිනිස්සුන්ගේ ඡන්දදායකගේ ඔළුව හදාන්නට පුළුවන්. හොඳයි. වහල්භාවයේ නැති වෙන දවසට තමයි අයිතිවාසිකම් රැකෙන්නේ කියලා නීතිඥ චලා සෙනවිරත්න මහත්මිය සඳහන් කරනවා. අපේ වැඩසටහන අවසන් කරනවා. ඔබතුමීට බොහොම ස්තුතියි. අපේ මැදිරියට ඇවිල්ලා මේ වැඩසටහනට එක් වෙලා ඔබේ අදහස් ජනතාව සමග බෙදා ගැනීම පිළිබඳව. මේ අවසන් වනේ සිටිජය සංවාද වැඩසටහන යලිත් මෙවැනිම හරබර සංවාදයකින් හමු වනතුරු අයබෝවන්.